අයිබෝවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම මේ රටට ජාතියට උගතුන් වියතුන් බුද්ධිමතුන් විහිකල කඩවත මධ්‍ය මහා විද්‍යාලයට වසර 100ක් සපිරින මේ අභිමානවත් දවස සියවැනි සංවත්සරික සැමරුම් උත්සවය ආරම්භ කරන්නටයි අපි දැන් සූදානම් වෙන්නේ. මුල් කාලීනව ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඇරඹී මෙම පාසල එවකට අධ්‍යාපන ඇමතිව සිටි ඉවාන්ස් මහතා විසින් කඩවත උසස් ඉංග්‍රීසි විද්‍යාලය ලෙස රජයට පවරාගත් අතර පසු කලකදී රජයේ ජ්‍යෙෂ්ඨ විද්‍යාලය ලෙස හැඳින්වේ. රජයේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ 1986 වර්ෂයේදී පාසල ඕරස්ත විද්‍යාලයක් බවට පත් වූ මෙම පාසල දියුණුවේ මක්පෙත් විවර කරමින් 1996 ජූලි 5 වන දින මධ්‍ය මහා විද්‍යාලයක් බවට 2003 වසරේදී නවෝදය පාසලක් බවට පත් කරන ලදී. අද වන විට ශිෂ්‍ය ප්‍රමාණය 1324ක් හා ගුරු බවතුන් 60 දෙනෙකුගේ සමන්විත 6 වසරේ සිට 13 වසර දක්වා ඉගෙනීමේ කටයුතු කරන අතර උසස් පෙළ විද්‍යා කලා වාණිජ්‍ය යන විෂය සඳහා ද්විමාධ්‍ය ඉගෙනීම සිදු ලබන පාසලක් වෙනවා. ආරම්භක විද්‍යාපති වූ එම්.පී. මෙන්ඩිස් මහතා මෙන්ම ගෙවුණු වසර 100ක් තුළ විදුහල්පතිවරු ගණනාවක් විසින් මෙම පාසලට නායකත්වයේ සපයා ඇති අතර වර්තමාන විදුහල්පති ධූරයේ හොබවනු ලබන්නේ ආර්.එම්. ගුණරත්න මහතා විසින්. පාසලේ භෞතික සහ මානව සම්පත් ගුණාත්මක සංවර්ධනය කරමින් පාසල නව දැක්මක් කරා ගෙන යාම සඳහා එතුමන් අප කැපවී සිටියි. මේ වන විට සිසුන්ගේ අධ්‍යාපනය සංවර්ධනයේ ධනාත්මක ප්‍රතිඵල මෙන්ම විෂය සමගාමී හා බාහිර ක්‍රියාකාරකම් හරහා ජාතික මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ පාසල වෙත ලබා ගැනීමට සමත් වී තිබෙනවා. කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ සියවන සංවත්සරික සැමරුම් කුලෙල මෙලෙසින් ආරම්භ කරමින් හෝටල් පහන් සිලෝ දැල්වීම සඳහා මා ගෞරවණීයව ආරාධනා කරන්න සූදානම්. මා මුලින්ම ආරාධනා කරනවා ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ සංවර්ධන කමිටුවේ සභාපති අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකු වන ගරු සහත්පති විතානගේ මැතිතුමාට ඒ වගේම කඩවත මධ්‍ය මහා විද්‍යාලයේ වර්තමාන විදුහල්පති ආර්.එම්. ගුණරත්න මැතිතුමාට ඒ වගේම බියගම ප්‍රාදේශීය ලේකම්තුමිය අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවක් චන්දිමා සුවරාජ්‍ය මහත්මියට ඒ වගේම අප පාසලේ හිටපු විදුහල්පති ගරු පීටිස් ගුරු පියාණන්ට ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා පරිපාලක ඒ.ඒ.ඩී. සංජීවනී අතපත් වූ අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යාවකට ඒ වගේම ආදි ශිෂ්‍ය සංඝයේ හිටපු සභාපති ආරක්ෂක සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගරු සුනිල් සමරවීර අප පාසලේ කීර්තිමත් ආදි ශිෂ්‍යයා අපි ගෞරවණීයව ආරාධනා කරනවා පාසල විද්‍යාලයේ සභාව. प्रसन्न
अरे कवर बतू Patut salah dia okor dia pesan. Hai. Raya Jalben Nabu Pahan Silvi Aloki Nasi Bade Tabat Reba Pasal Ape Rata Jati Ke Ugatul Buddhi Matun Bihi Karanaka Dairi Shakti Rabi Vakela Api Silu Janava Hadavatin Subha Prarthana Ek Dina Api Sudana Benwa Vinani Dekaka Nishabdavaya Prakinata Etamai De Rata Jati Virvin Taba Jivita Puja Kala Dai Uttaritara Rana Virvanta Evagema මේ පාසලේ හිටපු විදුහල්පතිවරුන්ට සහ ගුරු පියවරුන්ට මෑණිවරුන්ට ඒ වගේම පාසලේ අධ්‍යාපනය ලැබූ අප අතරින් දැනට ජීවිතයෙන් සමුගත් සියලුම දෙනා සිහිපත් කරමින් සහ මෑත කාලයේ මේ රුදුරු වසංගතයේ මිය ගිය ඒ සියලු දෙනාම සිහිපත් කරමු විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් අගයමු. හොඳයි බොහොම ස්තුතියි සියලු දෙනාටම. කඩවත ආද්‍ය මහා විද්‍යාලයට වසර 100ක් සපිරෙන මේ අභිමානවත් දවසේ අපි මේ වැඩසටහන මෙලෙසින් ආරම්භ කරද්දී වාසුදානම් අද දවසේ පැමිණි සියලු දෙනාම පිළිගැනීමට ඒ සඳහා හොඳයි ඊට කලින් අපි අපේ සියවෙනි සංවත්සරයේ කේක් එක අපි කේක් එක කපමු ගෞරවනීය තුමනි අපේ දරු සාන්පති පිටාණිගේ වැතුමනි අපි සියවෙනි සංවත්සරයේ වෙනුවෙන් මේ කේක් එක කපලා සුබ පැතුම් එක්ක ඊළඟ අවස්ථාවේදී තිබෙන්නේ සමාරම්භක උත්සවයේ පිළිගැනීමේ කතාව ඉදිරිපත් කිරීමටයි මාගේ මේ ගෞරවනීය ආරාධනය රුවන් ප්‍රසාද් මෙතුමාලටයි ආයුබෝවන් සියවසක් දිවි නැනහිරු විදුවමර සියක් සියපත් පොබ කළ අදර දෙසක් බසක් රැස රැකි විදු මව තවර සහස් වසක් වැජවිරු මැන හදගැබර ලේමස් සැටනහර වලින් ඔබගේ හදවතින් ආපු ප්‍රාර්ථනය කවියකින් මම ප්‍රකාශ කළා. අවුරුදු 100 සයිමන් වීරසේකර මහතා දායාද කළ මේ ඉඩම නිකම් මහ පොළවක් නෙවෙයි. ගුණධර්ම කියා දුන්නු පින්කෙතා ජීවිතයේ සොදුරු මිනිසුන් හඳුන්වලා දුන්නු මහ ගුණ සුවඳ හඳුන්වන පින්බිමා ජීවිතයේ බාධක පරාජයන් මත වැටෙනකොට නැගිටින්නට අත දුන්නු මහ පොළවක් ජීවිතයේ කියා දුන්නු තත්සලාවක් අවුරුදු 100ක් ආපු ගමන් මග අද මට මේ වේදිකාවේ දැනෙන පොහොසත් බව මාහට ජීවිතේ කියා දුන් මහ පරපුරේ දිසාපාමු පරපුරේ ඇතුළු මඩුල්ල මේ භූමියට ඇවිල්ලා ඉන්නවා. මේ මහ පොළොවේ මේ ගුරු මෑණිවරු පියවරු කියා දුන්නු ජීවිතයෙන් ලොවක් දිනපු රටක් දිනපු අපේ මහ පෞරක පුරුක්තික මේ වේදිකාවේ ඉන්නවා. මේ මහ පොළොවට පුළුවන් වුණා අපේ එකෙක් පාර්ලිමේන්තුවට යවන්න මේ රටේ 225 උත්තරීතර ආයතනයේ අපේ එකෙක් අපේ අයියා කෙනෙක් ඉන්නවා කියන්නේ කිසි කුහකත්වයක් නැතුව ඒ තමයි අපේ කඩවත මහාවිද්‍යාලයේ ආඩම්බරය.
ලෝකයේ ඔලිම්පික් දිරන්න අපේ එකෙක් අපිත් එක්ක මේ වේදිකාවල මේ දුවපැන නටපු එකේ අපේ මේ මහ පොළවේ ඉන්නවා කියන්නේ ආඩම්බරයෙන්මයි. බියගම ප්‍රාදේශීය ලේකම්තුමිය ඇතුළු මේ දේශපාලන ප්‍රවාහයක් ලෝකෙට දායාද කරපු මහා නම් වලින් මට කියන්න හැකියාවක් නැහැ. ඒ තරම් විශාල ප්‍රමාණයක් අපේ පරපුරට දායාද කළ සොඳුරු පින්බිමක තමයි අපි ඉන්නේ. අද මම දැක්කා මගේ හිතේ දැනෙච්ච පුංචි හැඟීමක් කියන්නම්. දැන් මට තියෙන පිළිගැනීමේ කතාවනේ. දැන් මේ පිළිගැනීමේ කතාවේදී මේ තරම් පොහොසත් මිනිස්සු ටිකක් ළඟ කතා කරන්න ලැබිච්ච මට ජීවිතේ සොඳුරු වේදිකාවක් හදලා දුන්නා. මේ වේදිකාවේ මෙහෙම කකුල් දෙක හිටගෙන කතා කරන්න පරපෝපු ගුරු මෑණිවරු ඉස්සරහා කතා කරන්න ලැබීම භාග්‍යයක්. ආදරණීය සහනයි. ඔයා ඊයේ දවසේ මට ගොඩ ගැහින මිනිස්සෙක් කියනවා මල්ලි ජීවිතේ හදාගන්න නම් බලෑ ඉස්කෝලේ දිහා බලපන් කිව්වා. නායකත්ව ගුණ සුවඳ මේ මහ පොළවෙන් තමයි ඔබට අපි ඉගෙනුනේ. අර තොරණේ හදන එකේ ඉඳන් පහුගිය දවස්වල රාත්‍රී කාලේ මේ පරපුරේ ඉන්න කීප දෙනෙක් දුක් විඳලා රෑ නිදි මරාගෙන වැඩ කරනකොට මට ඉතින් තාපුවම ලැජ්ජාවක් ඇති වුණා. මට එන්නට බැරි වුණා. හේතු ගොඩක් තියෙන්න පුළුවන් මට. නමුත් කඩවත මහා විද්‍යාලයේ විදු මාතාව ළඟදී අපි හැමෝම එක සමානයි. මට මේ වේදනාව දැනුණා. ඒ වේදනාව ඔබටත් දැනෙනවා නම් මේ හැරවුම් ලක්ෂය අපි පාවිච්චි කරමු. වාද නැහැ, ભેද නැහැ. පසුගිය දවසේ ගංගා කලා බේකෝන් අයියලා ප්‍රසන්නලා 10-12 දෙනෙක් මේ වේදිකාව හදලා ඉදි මරාගෙන ඕන් තනතු වේදිකාවේ මං ඇවිල්ලා කතා කරනකොට ගොඩක් අයට හිතෙන්න පුළුවන් රුවන්ත ගොඩක් දෙයක් කරන්න කියලා. මම තමයි ලේසිම දේ කරන්නේ මෙතෙන්ට ඇවිල්ලා කතා කරනවා නම යන්නේ මගේ. හැබැයි මේ පිටිපස්සේ ලේ දහඩිය කඳුළු මතින් මේක ගොඩ රඟපු ආදරණීය පිරිස ඉන්නේ අර පිටිපස්සේ. මේ ටයි එක මට නෙවෙයි වැටෙන්න ඕනේ. අවුරුදු 100ක් මේ මහ පොළව රැක්කේ නූතන පරපුරේ මේ දායාදය. වචනකින් හරි බෙදවන්න අපිට අයිතියක් නැහැ. අපිට පේන්නේ එක තේමාවයි. කඩවත මහාවිද්‍යාලය. අපේ මෙතන ඉහළ වෙන්න සහන් අයියට පෙවුනේ අපේ ඉස්කෝලේ විතර නම් අපිටත් ඒක විතරයි පේන්න ඕනේ. අවුරුදු 100ක මේ ගොඩනැගිලි වලට වටිනාකම දුන්නේ කවුද? මට අපුට පේනවා අතන ඇවිල්ලා වතුර බෝතලෙන් අත හොදපු බිමල මැඩ අපි අතර නෑ. මේ භූමියේ වේගෙන්ම දුවපු කරුණා තිලකස අපි අතර නෑ. කරුණා ජීවස වේවැල අරගෙන පිටිපස්සට අත් දෙක වැදගෙන එනකොට බය වෙච්ච අපිට ඒ සරද නෑ. සිරිසේන සරේනකොට දුවපු අපිට ඒ රූපය අද නෑ. විනාඩි දෙකක නිශ්ශබ්දතාවයේදී මැවි පෙනුණා මා දයාබර ආදි සොයුරනේ. අපි රැක ගන්න ඕනේ පරපුර තමයි මේ ගොඩනැගිලි වලට වටිනාකම දුන්නේ. අවුරුදු 100ක් පුරාවට විජයග්‍රහණයන් ගෙනාවේ මේ දූ පුතුන් හැදුවේ මේ ගුරු පරපුර. මොවුන්ගේ සිතුවිලි, මොවුන්ගේ ලෝකය, මොවුන්ගේ හැඟීම් අපිව ස්පර්ශ කළා. ඒකිනුයි අපේ උපසත්තුනේ මේ තරම් ජීවිතේ කියා දුන්නු පරපුරා අවුරුදු 100ක ඉස්කෝලේ වටිනාකම රැඳුනේ මේ බිල්ඩින් වල නෙවෙයි. වැටිද්දි නැගිටින්න කියා දුන්න, ජීවිතේ අරමුණු කියා දුන්න මේ ගුරු පවුර. අද පියතිස්ස සර්ලා, රුද්‍රගෝ සර්ලා, චාන්දනී මැඩම්ලා, අපේ පීටි මැඩම්ලා දකින්නකොට ලේමස් හැට නහර වලට එන්නේ ජීවිත ගීතේ කියා දුන්න ඕන්. අද වයසයි මගේ ආදරණීය ආදි ශිෂ්‍යයිනි. ඒක නිසයි නුඹලා පහුගිය දවස්වල නිදි මරාගෙන ඕන් වෙනුවෙන් තොරන් බඳින්නේ. මොකද ඕන් තමයි අපේ පාසල. ඕන් වෙනුවෙන් නුඹලා කරපු කැපවීමට ඒ උත්තම පූජාවට දායක වෙන්න බැරි වුණා නම් අද අපි පටන් ගමු.
මේ මට ඇති වෙලා තියෙන දුක පීඩාවත් එක්ක මම මෙතනින් පටන් ගත්තේ නැත්තම් ඊළඟ අවුරුද්දේදී අපි මේ වේදිකාව පුරවන්න ඕනේ. ප්‍රසන්නලට බයින්න ලේසි, ගංගාවලට බයින්න ලේසි, ඉන්න ආදි ශිෂ්‍යයන්ට බයින්න ලේසි. හැබැයි අපි මොනවාද කළේ කියන දේ අපි අහන්න ඕනේ. සයිමන් වීරසේකර මහත්මයා කොහේ හෝ ඉඳන් බලාගෙන ඇති 1921 ඒ 7 වෙනිදා මේ දැයට දායාද කළ පුණ්‍ය භූමිය දිහා. ඒ නිසා මම පුංචි දෙයක් කියනවා. ඉස්කෝලයක් පෝසත් වෙන්නේ ගුරු පවුරේ. ඒ ගුරු පවුර හදපු ගුණ ධර්ම සපිරි නැනයාය තමයි සිසු පවුර. කවුද අපි සිසු පරපුරේ ඉන්නේ? කඩවත මැද්ද මහා විද්‍යාලයේ දායාදය අපි දන්නවද? අපිට කියන්න පුළුවන් මේ රටේ උත්තරීතර ආයතනයේ අපේ එකෙක් ඉන්නවා. ඉන්දිකය කිව්ව මල්ලි ඡන්දෙදි අපිට තිබ්බ ලස්සනම පාටේ තමයිලු අපේ එකා. අපේ එකා ළඟ අපිට වෙන දේවල් පෙරුනේ නෑ. ඒක අපිට ගොඩක් දේවල් කළා. අපිට වැඩක් නෑ දේශපාලනේ. හැබැයි අපේ එකෙක් වුණා. ඒ නිසායි අපි එකතු වුණේ. ලෝකෙ දිනපු දිනෝෂ නංගිලා අපේ පරපුරේ නම් අපිට කාගේවත් නම් නෙවෙයි අපේ එකෙක් කියන තැන ඉස්මතු වෙන්න ඕනේ. එතන තියෙන්නේ එක්ව නැගිටීමේ විජයග්‍රහණය නිසා බෙදියාගේ විනාශය නෙවෙයි. ඒ නිසා අපි අධිෂ්ඨානයක් ඇති කරගමු. අත් දෙක එකතු කරලා වදිනවා මගේ ආදි ශිෂ්‍යයන්ට. නිදි මරාගෙන වැඩ ටික දාලා පද ටික ඔක්කොම අහගෙන අර තොරණ හදන්නේ මේ ගුරු පරපුරට ඔබ කරපු ආදරය නිසා, මේ භූමියට කරපු ආදරය නිසා. අපිට තියෙන වටිනාකම් දන්නවද? ප්‍රාදේශීය ලේකම්තුමියන, අධිකරණ ශාස්ත්‍රයේ, පොලිසියේ, හමුදාවේ මේ මහ පොළවේ දායාද. ඒ නිසා ලොකු වෙලාවක් ගන්නේ නෑ කාල වේලාව ඉක්මනා යන නිසා. එක ප්‍රාර්ථනයක් තියෙනවා. අද මේ මයික්‍රොෆෝනයෙන් එළියට එන හැම වචනයක්ම මගේ පාසලේ දියුණුවටයි එන්නේ දෙමව්පියනි. මේ මයික්‍රොෆෝනයෙන් කතා කරන වචනයක් ගානේ ලේ මස් සැට නහර වලට පණ දෙන වචන නිසා බිදී යන වචන එකක්වත් මේ වේදිකාවේ එන්නේ නෑ. ඒ තමයි මගේ පරපුරේ දායාදය. එහෙම වුන් තමයි මේ පිටිපස්සේ ඉන්නේ. ඒ නිසා ඊළඟ වැඩසටහනේදී ටයි එක ගලවලා සුදු ටී-ෂර්ට් එකක් දාගෙන ආදි සිසු පවුරේ මමත් එනවා. ඔබත් එන්න. අරගෙන යන් මේ පරිවිඩේ සියවසේ අභිමානය ලොව දිරන්න භාවිතා කරමු අපේ තියෙන යෝධහයත් එක්ක. ඒ නිසා ආදරෙන් ඉල්ලනවා. අපිට පටු දේවල් තිබ්බොත් තමයි බෙදී යන වචනේ එන්නේ. බෙදෙන්නේ අපේ තියෙන පටු බව නිසා. නමුත් අපි දිනමු මේ වේදිකාවේ. ආයුබෝවන්. දේවන් සරණයි. ගෞරවනීය ආරාධනා කරනවා කඩවත මධ්‍ය මහාවිද්‍යාලීය වර්තමාන විදුහල්පති ආර්.එම්. පුරරත්න නැතිතුමන්ට මේ උත්සව සභාව ආමන්ත්‍රණය කරන්න. ගරු පාර්ලිමේන්තුමනි, අපේ සාන්තදී ගරුවා ඔබතුමන් අවසරයි. අපේ හිටු විද්‍යාපතිතුමනි, අපේ පාසලේ ඉන්න විද්‍යාපතිතුමන්තුමියන්, ඒ වගේම ප්‍රාදේශීය ලේකම්තුමියනි, අපේ හිටු කීර්තිමත් ආජීෂ්‍ය රාජ්‍ය ආරක්ෂක හා ජනමාධ්‍ය ලේකම්තුමනි, ඒ වගේම සම්භාවනීය අමුත්තනි, කඩවත මධ්‍ය මහාවිද්‍යාලයේ විද්‍යාපති විදියට මම කතා කරන්න හිටියේ අන්තිමට අපේ මන්ත්‍රීතුමාට පෙර. නමුත් කතාව වෙනස් වෙනවා. මන්ත්‍රීතුමාට හදිසි ගමනක් යන්න ඕන නිසා ඊට පෙර මම කතා කරන්න ඕන නිසා තමයි මේ වෙනස් වුනේ. දැන් අපේ රුවන් ප්‍රසාද් දරුවා පාසලේ අභිමානය ගැන කිව්වා, ඉතිහාසය ගැන කිව්වා. මේ ඉතිහාසය වසර 100ක් සැපරුණා. මේ වසර 100 අතට සැමරුණාට අද මෙහෙම නෙමෙයි මේ පාසල තියෙන්න ඕන. අද මේ වගේ උත්සවයක් නෙමෙයි තියෙන්න ඕන. ඒ නිසා ඒක පෙර වාසනාවකට වගේ ගිය අවුරුද්දේ අපි ඒක දැකලා ගිය අවුරුද්දේ ලොකු උත්සවයක් කරා. මොකක්ද? අපි මුළු දවස පුරා පිරිත් සජ්ජායනාවක් කරලා ආම්දරණ වහන්සේ 100ක් නමක් පින්ඩපාතේ වඩම්මවල මේ පාසලේ දානමය පුණ්‍ය කර්මයක් කරලා මේ පාසලට ඒ අදාළ කාර්යයන් අපි කරා. ඒ ගිය අවුරුද්දේ කරා. අපි දැනගෙන වගේ කරලා තියෙනවා. නොදැන හෝ
දැනගෙන කරලා තියෙනවා. අපි දන්නවා මේ නොදැන කරන්න ඕන දේ කරලා තියෙනවා. ඒ නිසා මේ සියවස් සමරුම අපි අඩුවක් කරලා නැහැ කියන එක මේ වෙලාවේ මම ප්‍රකාශ කරන්නේ. ඔබ කවුරු හරි හිතනවා නම් මෙහෙමද සියක් වසක් සමරන්නේ කියලා ඒකට දෙන උත්තරේ යෝගයි. අපිට මෙහෙමවත් ගෙන්න ගන්න වාසනාව ලැබීම ගැන මම සතුටු වෙනවා. මගේ ගුරුවරු සියලු දෙනාම ගෙන්නුවේ නෑ මගේ දරුවෝ කිසි කෙනෙක් ගෙන්නුවේ නෑ. ඒ ගෙන්නුවේ නැත්තේ මේ වර්තමානයේ තියෙන අපේ රටේ පිළිබඳව. ඒ හේතු නිසා. ඒ නිසා ඔබ කවුරුත් හිතන්න එපා ආජීෂත් අඩුයි, ගුරුවරුත් අඩුයි, ළමයි පැත්ත පළාතක නෑ. එහෙම වෙලාවක මේ විද්‍යාවකදී මොනවද මේ කරන්නේ කියලා හිතනවා නම් ඒකට උත්තරේ මුලින්ම දීලා හිටපුවාම ඉවරයි. ඊළඟට අපි ගොඩක් සැලසුම් කරා සියක් වසක් සමරනකොට කරන්න ගොඩක් දේවල් සැලසුම් කරා. ඒ සැලසුම් එකක්වත් අපිට සාකච්ඡා කරලා ක්‍රියාවට නංවන්න බැරි වුණා පහුණු කාලේ අපිට එකතු වෙන්න බැරි වීම පිළිබඳව. එකක් තමයි අපේ විතනිය ලොකු ප්‍රසංගයක් පවත්වලා මේ සියක් වසක් සමරනකොට මේ ස්කෝලේ ගොඩක් දේවල් කරන්න තියෙනවා. ඒ දේ කරගන්න අපි සැලසුම් කරා නම් ඒකට අපි කියන්නේ වෙනවා. ඊට පස්සේ අපි අපේ පාසලේ සියක් වසක් සමරීමේ මුද්‍රයක් නිකුත් කරන්න අපි කල්පනා කරා. ඒ කල්පනාවට අපිට අදාළ දේවල් සංවිධානය කරගන්න බැරි වුණා. ඒ නිසා මම අද යෝජනා කරනවා මේ සියක් වස සමරීම නිමිතින් මේ පාසලේ නමින් මුද්‍රයක් නිකුත් කරන්න පුළුවන් නම් ඒක හරි වටිනා දෙයක් කියලා. ඒ සඳහා දායක වෙන්න පුළුවන් ආශිෂ්‍යෝ මේ ගැන හිතලා මේ දේ කරා නම් අපිට හොඳයි කියන එක මගේ අදහසක් විදිහට මේ වෙලාවේ ඉදිරිපත් කරනවා. කඩුව මධ්‍ය මහවිද්‍යාලයට මම 2017 මාස 23 වෙනිදාට තිබුණ තත්ත්වයේ සහ වර්තමාන තත්ත්වයේ පිළිබඳව ඔබ යම් තරමක දකින්න ඇති. ඒක මගේ දියුණුවක් නෙමෙයි පාසලේ දියුණුවට විද්‍යාර්ථී කෙනෙක් අවුත් කරන්න ඕනදී කරලා ඇති. ඒක මේ මම අතිශෝක්තියක් විදියට ලොකුවට කියන්න උත්සාහ කරන්නේ නෑ. නමුත් දරුවෙකුට පන්ති කාමරේ ඉගෙන ගන්නකොට උට ලෙඩ නොවි ඉගෙන ගන්න පුළුවන් පරිසරයක් හදන එක තමයි මගේ මුල්ම අභිප්‍රාය වුණේ. ඒ නිසා තමයි මම දෙමාපියන් එක්ක එකතු වෙලා යම් වැඩ කොටස් කරලා මේ තත්ත්වයට ගෙනාවා. මම එනකොට මේ නෝල් එක විදියට සැලකෙන මේ කොටස විතරයි තිබුණේ. මම ගියේ මගේ පළවෙනි ආශිෂ්‍ය ඒ දවස්වල පළාත් සභා මන්ත්‍රීතුමා. එතුමාට මම කිව්වේ මට මේක කරගෙන යන්න අමාරුයි මේ ගොඩනැගිලා හරියන්නේ නැහැ. මට පන්ති කාමර ගාගන්න විදියක් නැහැ. මට ඉක්මනින්ම මේ වැඩේ කරලා දෙන්න කියලා. එතුමා ඊට පස්සේ බස්නාහිර පළාත් සභාවේ ඉන්නකොට උඩ තට්ටු දෙකටම ලක්ෂ 110ක් තාසන්න මුදලක් මේ පාසලට වෙන් කරලා උඩ පන්ති කාමර 10ක් පහ 10ක් හදන්න එතුමන් මූලික වෙලා මේ වැඩේ කටයුතු කරා. දැන් මේක අවසානයක් නෑ තාමත් AC කරපු එකක් තියෙන්නේ. මේක අර ස්වභාවික AC එකක් නෙමෙයි. කෘත්‍රිම AC එකක් බවට පත් කරන්න මේවර මා ඉංජිනේරු කාර්යාලයෙන් ආවා ඊයේ පෙරේද මැනගෙන යන රුපියල් ලක්ෂ 46ක් මේ වෙනකොට මේකට පාස් වෙලා කියලා කිව්වා. එතකොට ඒකෙදි මම සැලසුම් කරන්නේ මේක AC සැබෑ AC අර කෘත්‍රිම AC එකක් හදලා මේ නෝල් එකක් විදිහට මේක පවත්වාගෙන යන්නේ. ඉතින් මම හිතනවා මේ අවුරුදු තුල ඒක ඉටු වෙයි. ඒ මුදල් ප්‍රතිපාදන ලැබීමත් එක්ක. ඊළඟට අපි මේ ගොඩනැගිල්ල දැන් හැදුවට මේකත් එක්ක එහා පැත්තේ බැම්ම කඩාගෙන යනවා. මේ බැම්ම කඩාගෙන යනකොට මේ ගොඩනැගිල්ල ඉතුරු වෙයිද කියලා විශ්වාස නැහැ අනාගතේ. ඒ නිසා එහා පැත්තේ තාපය අනිවාර්යයෙන්ම ශක්තිමත්ව හදන්න ඕන. දැනට කොටසක් කඩාගෙන ඉල ඉවරයි. හැබැයි ඒ කොටසට රුපියල් ලක්ෂ 16ක මුදලක් වෙන් වෙලා තියෙනවා. ඒක එස්ටිමේට් කරන්න අපි දැන් අරගෙන ගියා ඉංජිනේරු කාර්යාලයෙන්. මම හිතනවා මේ අවුරුදු තුල ඒ කොටස ඉවර වෙයි කියලා. ඒ කොටස කරන අතරතුර ආච්චිත් එක්ක අපි කතා කරා. අපේ ප්‍රධාන ගේට්ටුව එකයි තියෙන්නේ. ඒ නිසා අපි ගේට්ටුවක් හදා ගන්න ඕනේ කියලා ආශිෂෝ මොකද කරේ? මෙතන කැඩලා ගිය තැන ප්‍රොජෙක්ට් එක ගත්තා කවර් ගේට්ටුවක් හදා. දැන් මේ ගේට්ටුව හැදෙමින් පවත්වන හිට හෝ තව සුමානයක් ඇතුළත ඔතනින් අපිට එන්න පුළුවන්. එතකොට මේ ගේට්ටුව හදනකොට පාර පොඩක් හදා ගන්නත් ඕනේ. ඒවත් ආශිෂ්‍යවලම කරන්න මම හිතන්නේ පුළුවන් වේද දන්නේ නැහැ. නමුත් පරිත්‍යාගශීලීන් ඉන්නවා නම් අපිට පුළුවන් නම් ඒ පාර හදලා දෙන්න තියෙනවා ඔතනින්. ඒ වගේ දේවලුත් අපිට කරගන්න තියෙනවා. ඊළඟට ඔබ එනකොට කවුරුත් මන්ත්‍රී මහත්තයලා අභිමානය තමයි විදුහල්පති කාමරේ. ඕනම කෙනෙක් ඉස්සලා මේ විදුහල්පති මුණ ගැහෙන්න. එතකොට මම අහපු දෙකක් කියනවා. එකක් තමයි අනුරාධපුර පැත්තේ පොළොන්නරු පැත්තේ ඉඳලා ගුරුතුමියක්
පාසලට එනවා. එයා එන්නේ කඩවත මධ්‍ය මහාවිද්‍යාලයට කියලා. කඩවත මධ්‍ය මහාවිද්‍යාලයට පත්වීම අරගෙන එනකොට අනුරාධපුරයේ ඉඳලා ඇවිල්ලා පත්වීම අරගෙන කඩවත මධ්‍ය මහාවිද්‍යාලයට එනකොටයි පේන්නේ අපේ ප්‍රධාන සාධන ඔය විදුහල්පතිකාරය. අභිමානයක් හිතේ තියාගෙන ඇවිල්ලා මෙතන ඇතුළට එනකොටම පේන්නේ අර තියෙන චිත්‍රයේ සම්පූර්ණ විනාශය. ඒ චිත්‍රය විනාශ වෙන නිසා දැනටමත් අපි සැලසුම් කරලා තියෙන්නේ අපේ අවසර අරගෙන තියෙන මේ ගොඩනැගිලි ස්ථාන ඉවත් කරලා එතන ප්‍රධාන ශාලාවක් නේ අපි ඒකට රංගශාලාවක් සහ තව පන්ති කාමර තට්ටු 3කට යන්න තමයි අපි හදලා සැලසුම් කරලා තියෙන්නේ. මාස්ටර් ප්ලෑන් එකේ ඒ විදිහට අපි සැලසුම් කරලා තියෙනවා. ඒ දැන් හෙට වුණත් මට කඩන්න පළාත් ලේකම්තුමා අවසර දීලා තියෙනවා. හෙට මට කඩන්න පුළුවන් හැබැයි විදුහල්පති කාමරයක් නැහැ. කැඩුවොත් වෙන්නේ විදුහල්පති කාමරයක් නැහැ. ඒ නිසා විදුහල්පති කාමරයේ දැනට සැලසුම් කරලා තියෙනවා මේ මෙතන තියෙන දැල් කාමරේ හදන්න. ඔය දැල් කාමරයක් මෙතන තියෙන්නේ. ඔතන ස්ටේජ් එකක් තියෙනවා, තා පන්ති කාමරයක් තියෙනවා. එතන අඩි ඔක්කොම 39ක් දිග අඩි 25ක් පළල කොටසක් තියෙනවා. ඒ ටික ස්ථාපිත කරන්න තමයි මම සැලසුම් කරලා තියෙන්නේ. ඒ සැලසුම ක්‍රියාත්මක කරාට පස්සේ විදුහල්පති නියෝජිත විදුහල්පති 4 දෙනයි විදුහල්පති අනන්දින කර්මවලදී කීප දෙනා ඉන්න තමයි සැලසුම් කරලා තියෙන්නේ. ඒ සැලසුම ක්‍රියාත්මක වුණාට පස්සේ අපිට පුළුවන් අර ගොඩනැගිලි ඉවත් කරලා මින් ඉදිරියට කරන්න ඕන වැඩ කොටස් ටික කරන්න. එතකොට ඒ ගොඩනැගිල්ල සැලසුම් කරාට විදුහල්පති කාමරේ සැලසුම් කරනකොට ඒකට රුපියල් ලක්ෂ 15ක විතර මුදලක් වැය වෙනවා. පොළවට ටයිල් ටික අල්ල ගන්න ඕනේ, සීලිම ගහ ගන්න ඕනේ, වීදුරු දා ගන්න ඕනේ, AC කර ගන්න ඕනේ. අන්න ඒ වගේ වැඩ කොටස් ටිකක් තියෙනවා. ඒ ටික ලක්ෂ 15කට ආසන්න මුදලක් අපිට වැය වෙනවා කියලා අපේක්ෂා කරලා තියෙනවා. නමුත් දැන් ඔක්කොම ලියුම් හදලා තියෙන්නේ ඉංජිනේරු කාර්යාලයෙන් අපිට අවසර දුන්නොත් අපි ඒ ගොඩනැගිලි විදුහල්පති කාමරේ හදාගෙන එතෙන්ට එනවා. ඒ ආපුවම මේ අර තියෙන ගොඩනැගිලි ඉවත් කරලා අපි නැවත අපි අලුත් මානයට යන්න සූදානම් වෙමින් ඉන්නේ. ඒ අවස්ථාව මෙන්න මේ කාරණා ටික මම දැනට උක්කි පොඩ්ඩයි කිව්වේ. ඔය භෞතික සම්පත් අපේ අධ්‍යාපනික සංවර්ධනයේ පැත්ත මේ ආශිෂ්‍යෝ අපේ ප්‍රධාන අනුත්තරන් සියලු දෙනාම මේ අභ්‍යන්තරය දැනගෙන ඉන්න එක හොඳයි. මොකක්ද මේ පාසල තුළ වෙන්නේ කියන එකට උත්තර හොයන්න. අපේ අධ්‍යාපනික සංවර්ධනයේ පැත්තේ මේ සාමාන්‍යයෙන් පැවතුනේ සාමාන්‍ය ප්‍රතිඵල 50 48 58 ආදී ප්‍රමාණයක තමයි තිබුණේ. නමුත් ගිය අවුරුද්දේ අපි විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරා. ඒකට කියන්නේ path to success කියලා. path to success කියන්නේ සතුටින් ජයගැනීම කරා. එහෙම යන්නේ. එතකොට ඒකට අපි වැඩසටහනක් කරාට පස්සේ ඒක ප්‍රතිඵල ලැබුණාට උසස් පෙළ සුසුකම් 81.3ක් දක්වා අපිට ගේන්න පුළුවන්. මේ අපි සැලසුම් කරලා ගමනක් යනවා නම් ඒ ගමනට අපිට බාධා එනේවා අපි වළක්වගෙන අපේ ගමනට යන්න පුළුවන්. ඒ නිසා මේ අවුරුද්දේ ප්‍රතිඵල වලට දායකුනේ දරුවන්ට ඒ දෙමාපියන්ට මගේ ගුරු බෞද්ධ සියලු දෙනාටත් අපිට මඟ පෙන්වපු සියලු දෙනාට මේවා ස්තුති කිරීම මගේ යුතුයකම කියලා මම සලකනවා. ඒ නිසා මේ පාසලේ මම දන්නේ ඉතිහාසයේ ප්‍රතිඵල වලින් මම දැක්කේ නෑ. මෑත ඉතිහාසයේ ඉහළම ප්‍රතිඵල ගෙන්න අපිට හැකියාව ලැබුණා. මේ ප්‍රතිඵලත් එක්ක තමයි අපි මොන භෞතික සම්පත් හැදුවත් ළමයින්ගේ ප්‍රතිඵලයක් නැත්නම් අපේ වැඩක් නැහැ. ඒ නිසා අපි ඒ පැත්තත් හිතනවා මේ පැත්තත් හිතනවා. ඔය මොනවාවත් වැඩක් නැහැ සමාජයට හොඳ දක්ෂ දායද කරන මොන දරුවෙක් දෙන්න අපිට බැරි නෑ. ඒ නිසාම අපි ඒ පැත්තත් විශේෂ සමාගමේ පැති තාමත් ඉහළ සංවර්ධනය කරා. ඒ නිසාම අපේ කරාටේ ක්‍රීඩාවේ අපේ දුව ඔලිම්පික් ගියා වගේම දකුණු ආසියාතික තරගාවලට අපේ දරුවෝ ඉදිරිපත් කරා මෑත ඉතිහාසය. දකුණු ආසියාතික තරගාවලේ රම්පදක්කම ගේන්න අපේ දරුවෙකුට පුළුවන්කම තිබුණා. මේ 2019 වර්ෂයේ දකුණු ආසියාතික තරගාවලේ රම්පදක්කම ගෙනාවා කුමිටේ වලින්. ඒ හැකියාව අපිට පුළුවන්කම තියෙනවා. දැන් ක්‍රීඩා ශාස්ත්‍රයේ තා ඉහළ තැනකට අපි යනවා. විවිධ විශේෂ සමාගම් පැති මේ පාසල තුල ක්‍රියාත්මක කරනවා. අපේ මේ සම්පත් අපිට ඉන්නවා. නැත්නම් හොයාගෙන මේ ගමන යනවා. ඉතින් මෙන්න මේ වගේ විශේෂ සමාගම් පැති
අධ්‍යාපන සංවර්ධනය පැති, භෞතික පැත්ත, මානව සම්පත් පැත්ත ඔය හැම එකක්ම මේ පාසල තුල සංවර්ධනය කරමින් අපේ හිතේ තියෙන දේවල් ඒ සැලසුම් සහගතව අපි පස්වරු සැලසුම් හදලා, එක්වරු සැලසුම් හදලා ඒ සැලසුම් ක්‍රියාත්මක කරමින් තමයි යන්නේ. හැබැයි පෙර අවාසනාවකට මේවර දරුවෝ ටික මොකද උනේ? මේවර දරුවෝ අපිට ගෙන්න ගන්න බැරුණා. අපිට මොකකින් මොකක් වෙයිද කියන එකයි ප්‍රශ්නේ. අපිට අපි මේ දරුවෝ අපි දන්නවා පෙර ඉඳලා සැලසුම් කරලා තිබුණා අපි රජයක් අපිට වැඩක් නැහැ. රජය මොන රජය වුණත් අපිට වැඩක් නැහැ. අපි ළමයින්ට යම් දෙයක් වෙනවා නම් අපි එතන ඉන්නේ. සැලසුම් කරලා තිබුණා ඔක්කොටම ටැප් යන්ත්‍ර දෙන්න, ටැප් දෙන්න. නමුත් ඒ සැලසුම ටැප් වලට දැනට මට ටැප් චාර්ජර් 3ක් ඇවිල්ලා තියෙනවා. ටැප් චාර්ජර් 3ක්. මේ ආණ්ඩුවෙන් එන්නේ. ටැප් චාර්ජර් 3 තියෙනවා. එක චාර්ජර් එක ටැප් 30ක් එක සැරේ charge කරන්න පුළුවන්. ඒකට ටැප් 90ක් charge කරන්න පුළුවන්. චාර්ජර් 3 ඇවිල්ලා තියෙනවා, ටැප් ටික ඇවිල්ලා නැහැ. නමුත් අපි අර පරණ කරපු දේවල් මේ වෙනකොට කරලා තිබුණා. හැම ළමයෙකුගේම අතේ ටැබ් එකක් තියෙනවා නම් ටැබ් එකක් තියෙනවා අපිට ඔන්ලයින් උගන්වන්න පුළුවන්. අද වෙලා තියෙන ඔන්ලයින් උගන්වනකොට එක ගෙදරක තියෙන එක ෆෝන් එකයි. ගෙදර දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා නම් එක සැරේ ලින්ක් 3ක් යනකොට කාටද ප්‍රමුඛතාවය දෙන්නේ? මොන දරුවටද ප්‍රමුඛතාවය දෙන්නේ? අපි කතා කරනවා දරුවන්ට දෙමාපියෝ සම්බන්ධ කරන මේ ලින්ක් එකට කියලා. මේ පාඩම ඉගෙන ගන්න කියලා. අපි අභ්‍යන්තරයෙන් ගිහිලා බලපුවම සමහර රුපියල් 20000 30000 වෙනවා ෆෝන් එක. ඒ පහසුකම් ළමයාට නැහැ. ඒක අපි අපි නොදැන නෙමෙයි. දන්නවා. දැනගත්තට අපිට කරන්න දෙයක් නැහැ. ඒ නිසා රජයක් වශයෙන් මා යෝජනා කරනවා මේ වෙලාවේ උත්තරීතර පාර්ලිමේන්තුවේ ඉන්න අපේ ශ්‍රාන්තදීප් මැතිතුමාට මේ යෝජනාව කරන්න හැම ළමයෙකුටම මොන කුළුණු අපිට වැඩක් නැහැ. කුළුණු ඕන. හැබැයි මේ පාදම හදාගෙන දැන් අපිට කොවිඩ් ඉවර වෙන්නේ කවද්ද කියලා කියන්න බෑ. පාසලේ ළමයි ගෙන්නන්න ඕනනේ. ගෙන්නන්නත් හරියට පුළුවන්ද? ගෙන්නුවත් ඊළඟ දරුවෙකුට මොන දෙයක් වෙයිද කියලා අපි දන්නේ නැහැ. හැබැයි අපිට තියෙන තාක්ෂණය භාවිත කරලා හොඳම ක්‍රමේ කරන්න ටැබ් ටික ළමයාට එක ගානේ දෙන්න පුළුවන් නම් රජය කුසී කරන්නේ ඒක මුදල් පොඩි මුදලයි යන්නේ. පොඩි මුදලයි රජයකට පොඩි මුදලක්. හැබැයි ඒක හිතනවා නම් මේ ඔන්ලයින් ක්‍රමවේදය ඉතාම සාර්ථකයි. නැත්තම් අසාර්ථකයි. අපි මොන දේ කරත් ළමයි 100කට 20ක් 25ක් තමයි සම්බන්ධ වෙන්නේ. ඒ නිසා මේ අධ්‍යාපන ක්‍රමය අපි හිතනවා නම් ඔන්ලයින් ක්‍රමේ කරා ඒ නිසා සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඉහළට එයි කියලා හිතුවට ඒක වෙන්නේ නැහැ. ෆෝන් එකට ගියා ෆෝන් එකකින් ඔන්ලයින් සම්බන්ධලා වෙන වෙන දේවල් වලට ලින්ක් වලට යන්න පුළුවන්. හැබැයි ටැබ් එකකින් එහෙම කරන්න බෑ. ටැබ් එකකින් ඒකෙම ඉන්න ඕනේ. වෙන දේවල් වලට යන්න බෑ. ඒ නිසා මේක ගැන හිතලා කතා කරන මිනිස්සුක් ඉන්නවනේ. ඔබතුමාට පුළුවන් මේක සමාජගත කරන්න මේක වටිනාකම කියලා දෙන්න. නමුත් පාර්ලිමේන්තුවේ එහෙම දැන් මට ඇහෙන්නේ නැහැ. මේ වර්තමාන මොනවා හෝ කරලා අධ්‍යාපනයේ දීපන් කියන අදහස කිව්වට මොනවා හෝ කරන්න මොකද කරන්නේ? මොනවා හෝ කිසිම වැඩක් නැහැ. to the point කතා කරපුවාම ඒක කරා නම් මේ ගුරුවරුන්ට පුළුවන් ඒක කරන්න දරුවන්ට ඒ වැඩේ කරන්න බලන අධ්‍යාපනය මේ රටේ වැටෙන්නේ නැහැ. හැබැයි මේ පහුණු අවුරුදු එකමාර තුල අධ්‍යාපනයේ වෙච්ච අසාධාරණයි. පළවෙනි ශ්‍රේණියට ගිය දරුවා තාම අකුරු 3යි ඉගෙනගෙන තියෙන්නේ. අකුරු 3යි ඉගෙන ගත්තේ. එයා දැන් 2 ශ්‍රේණිය. එයා 2 ශ්‍රේණිය. එතකොට 10 ශ්‍රේණියේ දරුවා දැන් 11ට එනවා. පාඩම් 3යි ඉවර කරගෙන තියෙන පන්ති කාමරේ ගුරුවරයා අභිමුඛව. ඊටු පාඩම් හැම එකකම පාඩම් 20 ගණන් 30 ගණන් තියෙනවා. අපි ඉන්නේ කොතනද? යන්න ඕන කොතනද? තව අවුරුදු කීපයක තව අවුරුදු 10ක් 5ක් යනකොට මේ රටේ අධ්‍යාපනඥයෝ නැති වෙනවා. මේක අපිට තියෙන අභියෝගයක්. හැබැයි විවිධ රටවල් විවිධ උපක්‍රම යොදමින් මේ අධ්‍යාපනය කරගෙන යනවා. අපිට තාම එතෙන් සැලසුමක් නැහැ වගේ මට පේනවා. සැලසුම් තියෙනවා නම් ක්‍රියාත්මක කරන පසුතලය අපි නිර්මාණය කරන්න ඕන කියන හැඟීම මේ අපේ සියක් වස සැමරෙන මොහොතේ අදහසක් විදිහට මම යෝජනා කරනවා. කාටවත් පහර ගැනීමේ හේතුවකින්වත් නෙමෙයි මම කරන්නේ අහිංසක දුවදරුවන් වෙන අපිට ගන්න පුළුවන් තීරණ ටික අරගෙන ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණොත් අපි දවසක මෙවැනි අභිමානවත් උත්සව පවත්වන්න අපිට පුළුවන් වෙයි.
රුවන් ප්‍රසාද්ගේ කතාව රුවන් ප්‍රසාද් විතරක් නෙමෙයි ඔය කියන්නේ. රුවන් ප්‍රසාද් විතරක් කියපු කතාවක් නෙමෙයි. ඕක තමයි ඒ කාලේ හිටපු දරුවන්ගේ හැඟීම. ඒ කාලේ හිටපු දරුවන්ගේ හැඟීම. අද ඉන්න දරුවන්ටත් මේ හැඟීම දෙන්න නම් මොනට අධ්‍යාපනය දෙන්න ඕන. අධ්‍යාපනය කියන්නේ විෂය කරුණුම පමණක් නෙවෙයි. මේ ආකල්පමය පැත්ත අනිවාර්යයෙන් සංවර්ධනය කරන්න ඕන. ආකල්ප නැති වුණාම තමයි 100ක් වසට 100ක් එකතු කරන්න බැරි වීමම. අවුරුදු 100 එක අවුරුද්දක පරණය පැත්තක දාමුකෝ. එක අවුරුද්දකට දෙන්නේ කෙනාවත් අවුරුදු 50ක් ඇතුළත නැත්නම් 100ක් ඉන්න පුළුවන්. එක අවුරුද්දකින් ළමයි දෙන්නෙක් හිටියනවා. ඒක අපිට ඒ හැඟීම දෙන්න බෑ. ඒක හිතන්න ඕන. ආශිෂ්‍ය සමහරට ඒක මේ අපි කාටවත් චෝදනා එල්ල කරනවා නෙමෙයි. අපි හිතන්න ඕන පැටි. රුවන් ප්‍රසාද්ලා වගේ දරුවෝ අපේ මේ ප්‍රසන්නලා වගේ දරුවෝ අය සංගමේ ඉන්න සියලුම අය දැන් ඉන්න අය වැඩ කරන අය වගේ හිතනවා නම් මේ පාසල දියුණු කරනවා කියන හේතන වැඩක් නෙමෙයි. ආශ්චර්යයේ තෝතෙන්න කඩොත මධ්‍ය මහාවිද්‍යාලය. සිව්මන්සලේ මූල බීජය මාතරින් එන්න පුළුවන් පැය එකමාරෙන් නුවරින් එන්න පුළුවන් පැයෙන් අනුරාධපුරෙන් පැය එකමාරෙන් එන්න පුළුවන් කඩවතට ළමයෙකුට ලංකාවේ කිසිම තැනකට මේ පහසුකම නැහැ. ඒ නිසා ඒ ඇවිල්ලා මේ ළමයාට එන කඩවත ඉස්කෝලේ මේකද කියන ප්‍රශ්නේ මත කරන්න හොඳ නැහැ. එන කඩවත කියන එක තාම ඉහළ මට්ටමේ තියෙනවා. දැන් අපේ മന്ത്രിතුමා සැලසුම් කරලා තියෙනවා ක්‍රීඩා පිටිය කෝටි 3කට වැඩි මුදලක් වියදම් කරලා ඒක සම්වර්ධනය කරන්න. එතුමන් ඒක ඒ සැලසුමට දාලා තියෙනවා. එතුමන්ගේ කතාවේදී ඒක කියයි. ඒත් එක්කම අපේ පාසල් සංවර්ධනය කරන්න එතුමන්ට විශාල වගකීමක් සහ යුතුයකමක් තියෙනවා. ඒ යුතුයකම මේ වෙනකොට ඉටු කරමින් පවතින්නේ. මේ පාසල ජාතික පාසල බවට නම් කරලා තියෙන්නේ. ජාතික පාසල අවශ්‍ය සියලු පහසුකම් මේ පාසලේ ඉදිරියේදී ලැබෙනවා. ඒ ලැබෙන අතර අපි මූලිකව කරන්න ඕන දේවල් අපි ඉවර කරගෙන අපේ ගමන යමු කියන එකත් කියමින් මේ උත්සව සභාව සංවිධානය කළ මගේ ආශිෂ්‍ය සියලු දෙනාට නන්නයිරු සහායක සියලු දෙනාට සමාජ මගේ වචනේ එහෙම වුණාද මම දන්නේ නැහැ. ඒක ගැන හිතන්න එපා. කවුරු හරි හිතුණා නම් එන්න බැරි වෙලා නෑ කඩවත ඉස්කෝලේට මම හත් සුප්ප කරන්න ඕනේ කියලා කාට හරි හිතුණා නම් ඒ අයටත් මගේ සුභාශිංසන පිරිනමමින් මේ කඩවත මධ්‍ය මහාවිද්‍යාලයේ තවත් 100ක් වසක් වැජඹෙන්න 100ක් වසක් නෙමෙයි මේ කල්පයේ තියෙන දේ වැජඹෙන්න සුභ ප්‍රාර්ථනා කරමින් විදුහල්පති විදියට මා මේ කතාව මගේ අවසන් කරනවා. ඔබ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. පළමුව මම සුභාශිංසන එක් කරනවා. මා ඉගෙනගත් පාසල අපි හැමෝම ඉගෙනගත් පාසල ඔබෙත් මගේ පාසල කඩවත පුරවරේ තිබෙන ඉතාමත්ම උසස් තලයේ තිබෙන අධ්‍යාපනය වෙනුවෙන් අධ්‍යාපනය තුලින් ආලෝකමත් කරමු. රටට දැයට හොඳ ජනතා පරපුරක් රට ජාතිය ගොඩනගන අවස්ථාවන් වලදී සෑම විටම එකතු වෙලා වැඩ කරන්න පුළුවන් හොඳ පරපුරක් මේ පාසලේ බිහිවීම ගැන මම ඉතාමත්ම ආඩම්බර වෙනවා. ඒ වගේම මගේ සන්තෝෂය ප්‍රකාශ කරනවා. මොකද අපේ අදට මේ පාසලේ ජීවමානව අපි දකිනදී අනාගතයේදී අපිට දකින්න ඉඩ අවස්ථාවක් අපට උදා වෙනවා කියන එක ඒකාන්තයෙන්ම සත්‍යගතේ පැහැදිලි. ගරු විදුහල්පතිතුමනි ආරේ මුරත්මතුමනි මේ අවස්ථාවේදී මම කතාවේ ප්‍රථමව අප ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සාන්පෙදිත් මැතිතුමා ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපතිවරයා ලැබු එතුමා අපි එකස් කාල පරාසයක මේ දැන ආදි සහෝදර. ඉතින් ඒවා අපි ශක්තිමත්ව ඉදිරියට ගන්න ඕනේ කොහොමද කියන එක
එතුමාත් පැහැදිලි කරලා දුන්නා, විදුහල්පතිතුමා පැහැදිලි කරලා දුන්නා. විශේෂයෙන් මේ පාසලේ බිහි වෙච්ච අපේ ගුරු මෑණිවරු, පියවරු ආදි ශිෂ්‍ය විදියට අදට අපි ඉදිරියට දකින්න ලැබෙනවා. මා දකින්නේ ඒක අපි ලබන වාග්යක්. අපේ පරම්පරාවෙන් පසු තවත් ඉදිරියට එන පරම්පරාවලට මේ ආభాෂය, මේ අත්දැකීම් ලැබේවායි කියනවා. ලැබේවායි සිතුවිල්ල මා හද තුල පවතිනවා. මගේ කතාව ලොකු කතාවක් නෙවෙයි, කෙටි කතාවක්. මම හිතපු ලේකම් වරයා හැටියට මම මෑත කාලීනව ගත්තු තීරණයක් මගේ දුවයි පුතයි මේ පාසලට ඇතුළත් කරා වසර 2ක් ඇතුළත. දැන් මගේ දුව තමයි නිවේදන කටයුතු කරන්නේ. ඒක මට ආදම් කරා. ඉසිත ආරක්ෂා. මගේ පුතත් කියනවා මේ අවුරුද්දේ කොළල් කරා. මම පරපුරක් හදන්න මගේ පරපුරක් මේ පාසලට එන්න මම විදුහල්පතිතුමනි දායාද කරලා තියෙනවා. විශේෂයෙන්ම අපේ දිස්නා මැතිණිය, අපේ විදුහල්පතිතුමනි දිස්නා සාන්ති මැතිණිය අපිට ජේෂ්ඨයෝ, ඒ වගේම රණසිංහ ජයකොඩි මැතිතුමා, සරත් අභිසිංහ ජයකොඩි මැතිතුමාලා, සුනිල් සමරවීර මැතිතුමාලා වැනි, දයා විරාගල් මැතිතුමාලා වැනි, ටී මහමුරුලා මැතිතුමා වැනි අය අපිට යෝධ ශක්තියක් වෙලා හිටියා. අපි මේ ආශිෂ සංගමේ කරන කාලේ 1992 තමයි මම හිතන්නේ වසර 30කට 40කට නොපැවතුණු ආශිෂ සංගමයක් ආරම්භ වුණේ. මේකෙන් පටන් ගත්ත මේ ගමන ඉදිරියට ගලාගෙන ගියා. ඒක තමයි තමුන්වහන්සේලා දකින්නේ. මේකයි විය යුත්තේ. අපි වගකීම් නැතුව වැඩ කරමු. හොඳ පරපුරකට ආදර්ශයක් දුන්නා හැටියට අපිට අද සන්තෝෂයි, සතුටුයි. ඇත්තටම මම හිතනවා මේ දකින මුහුණුගේ දැක්කම හරිම ආඩම්බරයි. මේ පාසල ගැන මට ආඩම්බරයි. ඒ වගේම ඉදිරියේදී අපි එකට එකතු වෙලා මේ පාසල දියුණු කරන්න සියන පුරවරේ, සියන කෝරළේ කඩවත පුරවරේ හිතාමත්ම හොඳ ජනප්‍රිය තත්ත්වයට පත් වෙන්න පුළුවන් හොඳ පාසලක් එදා අපි දැක්කා. ඒ අවුරුදු 20ක විතර ඉඳන් මේ ගමනේදී දැකපු ගමන, ඒ සිහිනය අද තමුන්වහන්සේලා සතුටින් දකින්න ඇති, ඒ හදවතට දැනෙනවා ඇති. එමනම් මම වැඩි දුර කතා කරන්නේ නැහැ. මම කතාව පොඩි කෙටි කතාවක් සුභාසින්සන කියන්නේ. එමනම් මේ අපි ඉගෙනගත් පාසල, මා ඉගෙනගත් පාසල, ඔබ සැම ඉගෙනගත් පාසල කඩුවත මධ්‍ය මහාවිද්‍යාලය සමදා ජයටපත් වෙන්න සමදා දිනේවා කියන අරුමණින් ඒකායන ප්‍රාර්ථනාවෙන් මම මගේ වචන ස්වභාවය කතා කරමින් ඔබ තමුන්වහන්සේලාට ඉතාමත්ම සුබ දවසක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් මගේ වචන ස්වභාවය අවසන් කරනවා. බොහොම ස්තුතියි. සුබ දවසක් හැමෝටම. ගොඩක් කාල වේලාවකට අපි සමාව ඇවිසිනවා. මොකද වැඩසටහන චොක්කක් දෙකෙන්සුනා අපි. කඩවත මධ්‍ය මහාවිද්‍යාලයට වසර 100ක් ලැබීම කොහොම අභිමානයෙන් සමරන්නේ. නමුත් මේ කොවිඩ් වසංගතයේ හේතුවෙන් අපිට ගැටලු රහසක් ඇති වුණා. ඉතින් ඒක නිසා තමයි අපි පුංචියට හරි විදුහල්පතිතුමාට කතා කරලා අපි සියවස් සංගම සමරන්න ඕනේ. මට මහත් ආඩම්බරයක්. මොකද මේ වගේ පතාක යෝධයන් ඉදිරියේ මම අපි පුංචි කෙනෙක් කතාවක් කරන්න ලැබීම ගැන. ඉතින් ඇත්තටම මගේ ස්තුති කතාවට පෙර මම පුංචි දෙයක් කියන්නම්. මමත් අපේ කණ්ඩායම 2017 තමයි අපි ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කළේ. ඇත්තටම අපි විද්‍යාලයට පැමිණෙන විට ආදි ශිෂ්‍ය සංගමයක් විද්‍යාලෙ තිබ්බේ නැහැ. මමත් ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු උපසභාපති රජු විජේවර්ධන සෝරත් අපි දෙන කැඩිට් කරන තමයි ඉස්කෝලේට ආවේ. නමුත් ඊට පස්සේ තමයි අපි ආදි ශිෂ්‍ය සංගමය ආරම්භ කරන්න හිටපු විදුහල්පතිතුමගෙන් අවස්ථා කිහිපයක්ම ඉල්ලුවා. නමුත් අපිට ඒ අවස්ථාව ලැබුණේ නැහැ. අපේ පළවෙනි රැස්වීම අපි තිබ්බේ පිට්ටනියේ. අපේ දිස්නා සාන්තිගුණ මෑණියන් දන්නවා, බීටා මැඩම් දන්නවා. පළවෙනි රැස්වීම අපි පිට්ටනියේ තිබ්බේ. නමුත් අපි නගරයටමත්පත් උනේ නැහැ. අපි 2017 වර්ෂයේ සුවදහමක් පැවැත්වුවා. ඒ හා තමයි අපි ඉතිරි වැඩ කටයුතු කරන්නේ. ගරු විදුහල්පතිතුමාගේ පැමිණීමත් එක්ක අපිට ආදි සංගමයට ලොකු ශක්තියක් ලැබුණා. ඒතුමා ගැන 아무තෙන් කියන්න දෙයක් නැහැ.
එතුමා ලොකු ශක්තියක් වුණා ඒ වගේම විද්‍යාවේ වැඩි දියුණු කටයුතු ඔබට දැනගන්නවා. ඉතින් අද දින සීවස් සැමරුමට අපිට ලොකු ශක්තියක් වුණා හැමෝම විශේෂයෙන් උදෑසන සෙත් පිරිස් සජ්ජායනයේට අපිට සහාය දැක්වූ විද්‍යාලීය ගෞතම සංගරණයට මගේ පළමුව ස්තුතිය පුද කරනවා. ඒ වගේම විද්‍යාලීය ගරු විදුහල්පති ආර්.එම්. ගුණරත්න මැතිතුමනි ඔබතුමාටයි මගේ මේ ස්තුතිය. ඒ වගේම විද්‍යාවේ විදුහල්පතිවරු ආචාර්ය මණ්ඩලය ඔබ සියලු දෙනාට මගේ ස්තුතිය. ඒ වගේම විද්‍යාලයේ හිටපු විදුහල්පති මගේ විදුහල්පතිතුමා එම්.පී. තිස්ස ගුරු පියාණනි ඔබතුමා ඇතුළු අපේ හිටපු තුරුමෑණි පියවරුන්ට මගේ විශේෂ ස්තුතිය. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික් කමිටු සභාපති සහන් ප්‍රදීප් විතාන මැතිතුමනි ඔබතුමාට අපගේ ස්තුතිය. එතුමා මෙතන නැති වුණා 2017 ඉඳලා අපි කරපු හැම වැඩසටහනකටම එතුමා අපිට ලොකු සහයෝගයක් ලබා දුන්නා. මුදල් අතින් වගේම හැම දෙයකින්ම අපිට එතුමා ලොකු ශක්තියක් වුණා. එතුමාගේ කාර්යබහුලත්වය නිසා තමයි එතුමා මෙතන නැති වුණා. එතුමා අපිට ලොකු හැම විටම සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේම ආදිස සංගමයේ හිටපු සභාපති ආරක්ෂක හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් සුනිල් සමරවීර මැතිතුමනි ඔබතුමා හැම විටම අපිට උපදෙස් දෙනවා කොහොමද මේ වැඩ කටයුතු කරන්න ඕනේ කියලා. එතුමා එදා ඉඳන්ම අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. එතුමාට බොහොම ස්තුතියි. ඒ වගේම දීගම ප්‍රාදේශීය ලේකම් චන්දිමා සූර්යාංශ මැතිණියනි ඔබතුමිය මෑතකදී තමයි අපිට එක්කුනේ. ඔබතුමියට මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම මට අපිට අම්මේ වගේ හැමදේම උපස්ථ දෙන ආදි සංගමේ ගරු උපසභාපති මගේ උසස් පෙළ ගිණුම්කරණය හා ව්‍යාපාර අධ්‍යයනය පිළිබඳ ගුරුමෑණිය බීටා ගුණවර්ධන ගුරුමෑණියනි ඔබතුමියට මගේ ස්තුතිය. ඒ වගේම වත්තන රතනපාල මහාවිද්‍යාලයේ විදුහල්පති දිස්නා සාන්ති ගුරුමෑණියනි හැම විටම අපිට උපදෙස් දෙනවා. මොන හරි ප්‍රශ්නයක් වුණ ගාම කරදරයක් වුණ ගාම කතා කරනවාම මෙහෙම කරන්න කියලා අපිට දෙනවා. ඔබතුමියට බොහොම ස්තුතියි. ඒ වගේම රේගු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ශ්‍රී ලංකා පරිපාලන ඒ.ඩී. සංජීවනී අතුපතුමනි ඔබතුමියට බොහොම ස්තුතියි. ඒ වගේම අපේ විද්‍යාලයේ ජාත්‍යන්තරයේ ඉස්සෙල්ලාම අරන් ගිය ඉදිරියේදී ඔලිම්පික් සීනය අපිට ඔලිම්පික් පදකමක් ගේන්න පුළුවන් අපේ දිනු පෙරේරා සොයුරියනි ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම පාසල් සංඝ සමිතියේ ලේකම් චාමර පෙරේරා මහතාණනි ඔබතුමාගේ පැමිණීම අපිට විගම්න ස්තුතියි. ඒ වගේම ආදි සංගමේ හිටපු ලේකම්වරියනි ඔබතුමාතුමිලට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම අපිට මේ වැඩසටහන හොඳින් කරගෙන යාමට සංඝ පරිපාලනයේ සහාය දැක්වූ මිරෝන් පෙරේරා සොයුරාණනි ඔබට බොහොම ස්තුතියි. ඒ වගේම නිවේදන කටයුතු කරපු චම්පික ප්‍රසාද් මහතාණනි සීතාරා දිසානායක සොයුරියනි ඔබ දෙලට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම ආදි සංගමේ සීලම සමාජිකාවනි ඔබතුමාතුමිලට බෙහෙවින් ස්තුතියි. ඒ වගේම මාගේ මේ විශේෂ ස්තුතිය ගරු විදුහල්පතිතුමනි සම්භාවනීය අමුත්තනි මේ වැඩසටහන අපි සතියක් තුල තමයි කතිකා වුණේ. මොකද කොවිඩ් වසංගතයේ හේතුවෙන් අපිට මේ වැඩසටහන කරගන්න බැරි වෙන තත්ත්වයක් තිබේ. නමුත් අපි විදුහල්පතිතුමා හම්බුණා කතා කරලා විදුහල්පතිතුමා කිව්වා මට දෙන්න පුළුවන් උපරිම සහයෝගය ලබා දෙනවා ඕගොල්ලෝ කරන්න. කොවිඩ් වසංගතයේ හේතුවෙන් අපිට ගැටලු රාශියක් පැනලා තිබේ. ඒ නිසා ඔබතුමාගේ සහයෝගය අපිට ප්‍රේමයෙන් ලැබුණා. ඒ වගේම තමයි සතියක් ඇතුළත තමයි අපි මේ වැඩසටහන ක්‍රියාත්මක කළේ. අපි මේ රාත්‍රී ගත කරලා මේ දවස් කිහිපයක් මේ තොරන් ගහලා මේ වැඩසටහන ඔක්කොම කළේ අපේ ආදි ශිෂ්‍යයන්ගේ කරුණකින්. ඒගොල්ලන්ගේ නම් නොකියවන ඒක හරි නෑ කියලා මම හිතනවා. ඉතින් මම ආදි සංගමේ ගරු භාණ්ඩාගාරික ගංගා සුරංගී සොයුරියනි ආදි සංගමේ ගරු උපසංවිධායක රජීව් ජීවර්ධන සොයුරනි ආදි සංගමේ ගරු උපලේකම් ජයන්ත සම්පත් සොයුරනි ඒ වගේම අපිට සුජීව මෙන්ඩිස් සොයුරනි මනෝජ් අබේකොන් සොයුරාණනි ශයෝමා පෙරේරා සොයුරනි
ගායත්‍රි මිනේරපිටිය සොයිගිනි යෝමාල් මිලින්ද ශාලක චන්ද්‍රසේකර ඒ වගේම විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඉන්දික සමතයි සමන් ඉන්දික අයියා අපිට ලොකු සහයෝගයක් දුන්නා. සඳරුවන් රාජපක්ෂ, ධනුක නාමල් සොයිරාණනි, ශමිල උපුල්, සුරන් පෙරේරා, ප්‍රසන්න හේවාරච්චි, තරුසිකා වින්ද්‍යා මේ හැමෝටම බෙහෙවින් සුසි විශේෂ ස්තුතිය පොද කරනවා. 2021 පෙබරවාරි 7 වෙනි දින සියවස් සැමරුම අපි ඡාම්ව මහත් අභිමානවත් පැවැත්වුවා. මේ හැම වැඩ කටයුත්තටම අපේ නංගායන සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාටම මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. ඒ වගේම පුංචි මතක් කිරීමක් කරන්න ඕනේ. අපේ ආදිස් සංගමේ හිටපු ලේකම් ප්‍රසන්න දිසානායක මහතා පැලවගයක් දෙන්න සූදානම් කරලා තියෙනවා. ඔබතුමා තුමියලා යද්දී මේ පැලේ ගානේ අරන් යන්න පුළුවන් ඒව රෝපණය කරන්න සේවා සමරව මතක් වෙන්න. ඒ වගේම එතුමා විසින් විද්‍යාලයේ පැල දෙකක් සිටවනවා. ඒ දෙක මම හිතන්නේ ඉදිරි කාලයේදී අපිට එක ගන්න පුළුවන් වෙනවා. ඒ දෙක රෝපණය කරලා ඉවරයි. ඉතින් අද වැඩසටහන සාර්ථකව ඉතා හොඳින් කිරීමට සහයෝගය දක්වපු ඔබ සියලු දෙනාටම මගේ විශේෂ ස්තුතිය පුද කරනවා. ඉදිරියේදී ආදිසිස් සංගමයේ විශේෂ මහ සභාවක් සීමා පවත්වනවා. ඒක අපිට දැනුම කියන්න බෑ දිගවාන මේ කොයි ප්‍රසංගක නිසා ඉදිරියේදී අපි ආදිසිස් සංගමයේ විශේෂ මහ සභාවක් සීමා පවත්වනවා. ඒ සභාව රැස්වීම දිනය ඔයගොල්ලෝ පාසලට ඇතුළත් වීමේදී නම ලිපිනය ටෙලිෆෝන් නම්බරය දාලා ෆිල් කරේ නැත්නම් දැන් යද්දි හරියව පුරවන්න අපි ඔයගොල්ලන්ට දැනුම් දීමක් කරනවා. ගොඩාක් ස්තුතියි.